සුබ දවසක් හැමෝටම. අපොස උසස් පෙළ වාණිජ්‍ය විෂය හදාරන ඔබ වෙනුවෙන් උසස් පෙළ ගෙනුම් කරන විෂයට අදාළව ලබා දෙන වීඩියෝ මාලාවේ පළවෙනි වීඩියෝ එකත් එක්ක තමයි ඔයා මේ විදිහට අද සම්බන්ධ වෙලා ඉන්නේ. හරි. අද අපි පටන් ගන්නවා අපේ accounting A level syllabus එකට අදාළ පළවෙනි පාඩම. ගිණුම්කරණය සහ එහි අවශ්‍යතාවය විග්‍රහ කරයි කියන පාඩම. හරි. අපි ඉස්සෙල්ලාම බලමු ළමයි මොකක්ද ගිණුම්කරණය කියන්නේ කියලා. කෙනෙක් ඔබෙන් අහුවොත් ඔබ ඉගෙන ගන්න විෂය මොකක්ද කියලා ඔබට ඒකට පිළිතුරක් දීම සඳහා ඔබ විසින් ගිණුම්කරණය යන්න පිළිබඳව නිශ්චිත නිර්වචනයක් දැන සිටිය යුතුයි. ළමයි මෙන්න මෙහෙමයි. ගිණුම්කරණය කියන විෂයට නිවැරදි නිශ්චිතයි කියන්න පුළුවන් එක නිර්වචනයක් නැහැ. අපි ඉගෙන ගන්න ගිණුම්කරන විෂයේ සමස්ත කාර්යභාරය සම්පින්ඩණය කරලා පිළිගත් ජාත්‍යන්තර ආයතන සහ පිළිගත් පුද්ගලයන් විසින් ගිණුම්කරණය කියන විෂයට විවිධාකාරයේ අර්ථකථන ඉදිරිපත් කරලා තියෙනවා. දැන් අපි යම් බලන්න මේ පිළිගත් ආයතන සහ පුද්ගලයන් විසින් ඉදිරිපත් කරලා තියෙන නිර්වචන පිළිබඳව. right. ඉස්සෙල්ලාම ඇමරිකන් පොදු සහතිකරණ ගණකාධිකරණ ආයතනය 1953 දී කියලා තියෙනවා මූල්‍යමය ස්වරූපයකින් යුතු ගනුදෙනු හා සිදුවීම් වාර්තා කිරීම වර්ග කිරීම සාරාංශ කිරීම හා ඒ මත ඇතිවන ප්‍රතිඵල අර්ථකථනය කිරීමේ ශාස්ත්‍රීය කලාව ගිණුම්කරණය නම් වේ කියලා. ඊළඟට ඇමරිකානු ගිණුම්කරණ සංගමය ගිණුම්කරණය නිර්වචනය කරලා තියෙන්නේ මෙන්න මේ විදිහට. තොරතුරු ප්‍රයෝජනයට ගන්නා පාර්ශවයන්ට විනිශ්චයක් කිරීමටත් තීරණ ගැනීමට හැකිවන අයුරින් ආර්ථික තොරතුරු හඳුනා ගැනීමේ මැනීමේ සහ sannivedanaya කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය නම් වේ. ඊළඟට ඇමරිකානු රාජ්‍ය ගණකාධිකරණ ආයතනය ගිණුම්කරණය හඳුන්වලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මුදලින් අගය කළ හැකි සියලුම ගනුදෙනු හා සිද්ධීන් මූල්‍යමය මාධ්‍යයෙන් මගින් වාර්තා කිරීම, සාරාංශ කිරීම හා එම ගනුදෙනු වල ප්‍රතිඵලයන් හෙළිදරව් කිරීම නැතහොත් විවරණය කිරීමේ ක්‍රියාවලිය ගිණුම්කරණය නම් වේ. ළමයි මෙන්න මේ විදිහට ගිණුම්කරණය සම්බන්ධයෙන් අපිට විශාල ප්‍රමාණයේ නිර්වචන ගොන්නක් එකතු කරන්න පුළුවන්. මේ නිර්වචන හැම එකක්ම දිහා ඔයා බැලුවොත් ඔයාට පේනවා මේ සෑම නිර්වචනයකම එක හා සමාන දෙයක් තියෙනවා කියලා. ඒ කියන්නේ පොදු වූ කිසියම් දෙයක් තියෙනවා කියලා. මෙන්න මේ පොදු වූ ලක්ෂණ ටික එකට සම්බින්දනය කරලා අපිට ගිණුම්කරණය කියන විෂයට පොදු නිර්වචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට පොදු නිර්වචනය අපි ගොඩනගා ගමු. කිසියම් ගිණුම්කරන ඒකකයකට සම්බන්ධව සිදුවන ගනුදෙනු හා සිදුවීම් හඳුනා ගැනීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විවරණය හා විශ්ලේෂණය කිරීම හා එසේ සකස් කරපු තොරතුරු තීරණ ගැනීම සහ මඟ පෙන්වීම වෙනුවෙන් ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන අභ්‍යන්තර සහ බාහිර පාර්ශවයන්ට sannivedanaya කිරීම ඇතුළත් සමස්ත කාර්යභාරය ගිණුම්කරණය ලෙස හැඳින්වේ. ඔයාලට දැන් මේ කියවපු ගිණුම්කරණය පිළිබඳව පොදු නිර්වචනය මෙන්න මේ විදිහට දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. හොඳයි ළමයි. දැන් අපි ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා පොදුවේ නිර්වචනයක් ගොඩනගාගෙන ඉවරයි. right. දැන් මේ අපි ඉගෙනගත්ත ගිණුම්කරණය පිළිබඳ පොදු නිර්වචනයට අනුව අපිට අඳුන ගන්න පුළුවන් ළමයි ගිණුම්කරණය කියලා කියන්නේ එක්තරා වූ ක්‍රියාවලියක්. ක්‍රියාවලියක් සැදුම්ගත් වෙලා තියෙන්නේ ක්‍රියාකාරකම් නැත්නම් කාර්යයන් වල එකතු වීමක් තුලින්. එහෙනම් දැන් මේ ගිණුම්කරණය කියලා හඳුනාගත් නිර්වචනයට අනුව ගිණුම්කරණය තුළ තියෙන ප්‍රධාන කාර්යයන් 6ක් අපිට මෙන්න මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. right. පළවෙනි එක තමයි ගනුදෙනු හා සිද්ධීන් හඳුනා ගැනීම සහ මැනීම. දෙවෙනි එක තමයි වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම, විවරණය හා විශ්ලේෂණය කිරීම, sannivedanaya. දැන් යමු අපි මේ එකිනෙක කාර්යයන් පිළිබඳව විස්තරාත්මකව ඉගෙන ගන්න. මොකක්ද ළමයි ගනුදෙනු හා සිද්ධීන් හඳුනා ගැනීම සහ මැනීම කියලා කියන්නේ? ඕනෑම ව්‍යාපාරයකට අදාළව මොකක් හරි ගනුදෙනුවක් හරි සිදුවීමක් හරි වුණාට පස්සේ ළමයි ඒ ගනුදෙනුව පිළිබඳව විස්තරයක් ඇතුළත් කරලා ලියකියවිල්ලක් නිකුත් කරනවා කියලා ඔයාලා දැන් දන්නවා. සාමාන්‍යයෙන් අපි බිලක් කියලා කියන්නේ. අන්න ඒකට අපි ගිණුම්කරණයේදී හඳුන්වනවා මූලාශ්‍ර ලේඛනයක්. නැත්නම් මූලික ලියවිල්ලක්. නැත්නම් ප්‍රභව ලිපි. මේ කියන නම් තුනෙන්ම හඳුන්වන්නේ මේ ලියවිල්ල.
ළමයි ගනුදෙනුවක් වුණාට පස්සේ ඒ ගනුදෙනුව පිළිබඳව විස්තර ඇතුළත් කරලා ඒ කියන්නේ ඒ ගනුදෙනුවේ ස්වභාවය, වටිනාකම, සිදුවෙච්ච දිනය, සම්බන්ධ පාර්ශවයන්, මූල්‍යමය වටිනාකම, වගකිව යුතු නිලධාරීන්ගේ අත්සන් මේ වගේ දේවල් ඇතුළුව ලියකියවිල්ලක් නිකුත් කරනවා ව්‍යාපාරයක් විසින්. එතකොට මෙන්න මේ ගනුදෙනු හා සිද්ධීන් හඳුනා ගැනීම සහ මැනීම කියන පියවරේදී වෙන්නේ ව්‍යාපාරයකට අදාළව ඕනෑම ගනුදෙනුවක් හා සිදුවීමක් වුණාට පස්සේ මූලික ලියවිලි හරහා ඒ ගනුදෙනුවේ මූල්‍යමය වටිනාකම හඳුනා ගැනීමක් තමයි මෙන්න මේ පියවර හරහා සිද්ධ වෙන්නේ. ඒක නිසා දැන් ගනුදෙනු හා සිදුවීම් හඳුනා ගැනීම කියන පියවර දැන් අපි දන්නවා. ඊළඟට තමයි අපි යම් වාර්තා කිරීම කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න. ව්‍යාපාරයකට අදාළව මොකක් හරි ගනුදෙනුවක් හෝ සිදුවීමක් වුණාට පස්සේ මූලික ලියවිලි හරහා ගනුදෙනු හා සිදුවීම් හඳුනා ගන්නවා කියලා දැන් අපි දන්නවා. ඒ මූලික ලියවිලි හරහා අපි ගනුදෙනු හා සිදුවීම් හඳුනාගත්තට පස්සේ ළමයි ව්‍යාපාරයක් විසින් අපි ගිණුම් පොත්පත් පවත්වාගෙන යනවානේ. අන්න ඒ ගිණුම් පොත්පත්වල ඒ ගනුදෙනු වාර්තා කිරීම තමයි මෙන්න මේ පියවරෙන් වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලා O level වලට කොමර්ස් කරලා තියෙනවා නම් අපි දන්නවා ව්‍යාපාරයක් මූලික වශයෙන් උපයෝගී පොත්පත්තියක් පවත්වාගෙන යනවා. මූලික වශයෙන් ගිණුම් කරන ක්‍රියාවලියට අදාළ උපයෝගී පොත්පත්තියක් පවත්වාගෙන යනවා. උදාහරණයක් විදිහට ගෙවීම් ජර්නලය, ලැබීම් ජර්නලය, විකුණුම් ජර්නලය, ආපසු එවුම් ජර්නලය, ආපසු යැවුම් ජර්නලය, සුළු මුදල් පොත මේ වගේ විවිධාකාරයේ උපයෝගී පොත්පත්තියක් පවත්වාගෙන යනවා. එහෙනම් මූලාශ්‍ර ලේඛන ඔස්සේ හඳුනාගත් ගනුදෙනු හා සිදුවීම් මේ ව්‍යාපාරයක් විසින් පවත්වාගෙන යන අඛණ්ඩ පොත්පත්තිය තුළ වාර්තා කිරීම තමයි මේ දෙවෙනි පියවරේදී සිද්ධ වෙන්නේ. එහෙනම් දැන් පියවර දෙකක් අපි ඉගෙනගෙන ඉවරයි. තුන්වෙනි පියවර වර්ග කිරීම. මොකක්ද ළමයි මේ වර්ග කිරීම කියලා කියන්නේ? දැන් අපි ගනුදෙනු හා සිදුවීම් හඳුනාගෙන ඒවා පොත්වල වාර්තා කරලත් ඉවරයි. හරි. දැන් මේ අපි වාර්තා කරපු ගනුදෙනු හා සිදුවීම් වල ගනුදෙනු වල තියෙනවනේ පොදු ලක්ෂණ. එක හා සමාන ගනුදෙනු තියෙනවනේ. මෙන්න මේ එක හා සමාන ගනුදෙනු ව්‍යාපාරයේ වත්කම්, වගකීම්, ආදායම්, වියදම්, හිමිකම් කියන මූලික ගිණුම් කරන මූලිකාංග වලට අදාළව වෙන වශයෙන් හඳුනා ගැනීම තමයි මේ වර්ග කිරීම කියන ඒකකයේදී සිද්ධ වෙන්නේ. නැත්නම් පියවරේදී සිද්ධ වෙන්නේ. එහෙනම් ව්‍යාපාරයේ පොත්වල වාර්තා කරපු ගනුදෙනු වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියන මූලික ගිණුම් කරන තත්ත්වයන් යටතේ වර්ග කර දැක්වීමක් තමයි මේ වර්ග කිරීම කියන ඒකකය තුල සිද්ධ වෙන්නේ. පියවරේදී සිද්ධ වෙන්නේ. හරි. උදාහරණ වශයෙන් අපිට කියන්න පුළුවන් ඒකට මේකට අදාළව වත්කම් ගිණුම් පිළියෙල කිරීම, වගකීම් ගිණුම් පිළියෙල කිරීම, හිමිකම් ගිණුම් පිළියෙල කිරීම, ආදායම් ගිණුම් පිළියෙල කිරීම, වියදම් ගිණුම් පිළියෙල කිරීම. හරි. තුනක් ඉගෙනගෙන ඉවරයි. අපි යනවා ඊළඟට මොකක්ද මේ සාරාංශ කිරීම කියලා කියන්නේ බලන්න. දැන් අපි ගනුදෙනු හා සිදුවීම් හඳුනාගෙන ඒවා අපේ උපයෝගී පොත්වල වාර්තා කරලා වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් කියන මූලික තත්ත්වයන් යටතේ වර්ග කරලා අවසానයි. සාරාංශ කිරීම කියලා කියන්නේ ළමයි ව්‍යාපාරයක එදිනෙදා සිදුවන ගනුදෙනු ඉතාමත් සීමිත ප්‍රමාණයක් නෙමෙයි ළමයි සිද්ධ වෙන්නේ. අති විශාල ප්‍රමාණයකින් ගනුදෙනු හා සිදුවීම් වෙනවා. එතකොට අපි වාර්තා කරලා වර්ග කරාට පස්සේ මේ ගනුදෙනු ඒ වර්ග කරපු දේවල් දිහා බලලා අපිට ඒ වගේ තීරණයක් ගන්න බෑ එකපාරම. ඇයි ගනුදෙනු ගොඩාක් ගොඩ ගැහිලා තියෙනවා. ඒක නිසා මේ වර්ග කරපු තොරතුරු වල අවසානයේ එකතුවක් විදියට නැත්නම් සාරාංශයක් විදියට ලබා ගැනීම තමයි මේ සාරාංශ කිරීම කියන පියවරේදී සිද්ධ වෙන්නේ. එහෙනම් අපි වර්ග කරපු තොරතුරු වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම්, වියදම් යටතේ වර්ග කරපු තොරතුරු වල අවසානය සාරාංශයක් විදිහට සකස් කිරීම තමයි මේ සාරාංශ කිරීම කියන පියවරේදී සිද්ධ වෙන්නේ. උදාහරණ වශයෙන් ශේෂ පිරික්සුම පිළියෙල කිරීම. හොඳයි ළමයි. එහෙනම් සාරාංශ කිරීමට උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන් ශේෂ පිරික්සුම පිළියෙල කිරීම, මූල්‍ය වාර්තාය තුළින් මෙහෙයුම් ප්‍රතිඵලය ගණනය කිරීම අපිට පුළුවන් උදාහරණ විදිහට ගන්න. අපි ඊළඟට බලන්න යනවා ළමයි විවරණය හා විශ්ලේෂණය කිරීම කියන්නේ මොකක්ද කියලා. right. දැන් අපි ගනුදෙනු හා සිදුවීම් හඳුනාගෙනත් ඉවරයි, වාර්තා කරලත් ඉවරයි, වර්ග කරලත් ඉවරයි, සාරාංශ කරලත් ඉවරයි. right. අපි දැන් සාරාංශ කරලා නිර්මාණය කරගත්ත තොරතුරු අපේ ව්‍යාපාරයේ පසුගිය වසරවල තොරතුරු සමග අපි හා සමාන ව්‍යාපාර කටයුතු වල නිරත වෙන
වෙනත් ව්‍යාපාර ආයතනවල තොරතුරු සමගත් සංසන්දනය කිරීමක් තමයි මේ විවරණය හා විශ්ලේෂණය කිරීම කියන පියවරේදී සිද්ධ වෙන්නේ. එහෙනම් අපි වර්ග කරලා සාරාංශ කරගත්ත තොරතුරු, ගිණුම් කරන තොරතුරු අපේ ව්‍යාපාරයේ පසුගිය වසර සමගත් අප හා සමාන තරඟකාරී ව්‍යාපාරවල ගිණුම් පොත්පත් නැත්නම් ගිණුම් තොරතුරු සමග සලකලා බලලා සංසන්දනය කිරීමක් තමයි මේ පියවරේදී සිද්ධ වෙන්නේ. උදාහරණ වශයෙන් අපිට කියන්න පුළුවන් අනුපාත විශ්ලේෂණය, අයවැය ප්‍රකාශ සකස් කිරීම, ඒ වගේ දේවල් උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. අවසාන පියවර සංනිවේදනය. right. ගණදෙනු හා සිදුවීම් හඳුනාගෙන ඒවා වාර්තා කරලා, වර්ග කරලා, සාරාංශ කරලා විවරණය හා විශ්ලේෂණය කිරීම තුළින් ගොඩනගා ගන්න අවසාන තොරතුරු ව්‍යාපාරය පිළිබඳ උනන්දුවක් දක්වන නැත්නම් ව්‍යාපාරය පිළිබඳ ඇල්ම දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සහ මඟ පෙන්වීම වෙනුවෙන් සංනිවේදනය කිරීම මෙන්න මේ පියවරේදී සිද්ධ වෙනවා. හොඳයි ළමයි. දැන් එහෙනම් ඔයාලට පැහැදිලි අපි ඉගෙන ගත්ත ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. ඊළඟට ගිණුම්කරණ නිර්වචනයට අනුව ගිණුම්කරණය තුළ සිදු කරනු ලබන ප්‍රධාන කාර්යයන් මොනවාද කියලා හඳුනාගෙන ඒ කාර්යයන් වලින් සිද්ධ වෙන ක්‍රියාකාරකම් ටික අපි දැන් ඉගෙනගෙන ඉවරයි. හරි ළමයි. දැන් අපි බලන්න යන්නේ ගිණුම්කරණයේ අරමුණු පිළිබඳව. ළමයි, ගිණුම්කරණයේ අරමුණු අපිට පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වර්ග කරන්න. පළවෙනි එක තමයි ප්‍රාථමික අරමුණ. දෙවෙනි එක ද්විතීයික අරමුණු. ළමයි, ගිණුම්කරණයේ ප්‍රාථමික අරමුණ වන්නේ ව්‍යාපාරයක් කෙරෙහි ඇල්ම දක්වන පාර්ශවයන්ට. ඒ කියන්නේ ව්‍යාපාරයේ මූල්‍ය තොරතුරු පිළිබඳව උනන්දුවක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සහ මඟ පෙන්වීම වෙනුවෙන් අවශ්‍ය කරන මූල්‍ය තොරතුරු සංනිවේදනය කිරීම තමයි ප්‍රාථමික අරමුණ වන්නේ ගිණුම්කරණය. සරලවම කිව්වොත් ව්‍යාපාරයක් පිළිබඳව ඇල්ම දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සහ මඟ පෙන්වීම වෙනුවෙන් අදාළ කරන මූල්‍ය තොරතුරු සංනිවේදනය කිරීම ගිණුම්කරණයේ ප්‍රාථමික අරමුණ වේ. right. දැන් අපි යම් ගිණුම්කරණයේ ද්විතීයික අරමුණු පිළිබඳව කතා කරමු. ද්විතීයික අරමුණු හතරක් අපිට මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි ආර්ථික සම්පත් හැසිරවීම සහ පාලනය කිරීම. දෙවෙනි එක ආර්ථික ක්‍රියාවලියක ප්‍රතිඵල ලැබීම. තුන්වෙනි එක සම්පත් පාලනය පිළිබඳව තීරණ ගැනීම. හතරවෙනි එක නෛතික අවශ්‍යතා සපුරා ගැනීම. හරි. බැලුමට අපිට පැහැදිලි මේ වගේ කියන්නේ මොනවද කියලා. අපි බලමු මේ වගේ මොනවද කියන්නේ කියලා. ආර්ථික සම්පත් හැසිරවීම සහ පාලනය කිරීම. ළමයි මෙන්න මෙහෙමයි. ගිණුම්කරණයේදී ව්‍යාපාරයක් සතුව තියෙන ආර්ථික සම්පත් කොහොමද ව්‍යාපාර කටයුතු වලට උපයෝජනය කරන්නේ කියන එක පිළිබඳව වාර්තා තබා ගන්නවා. අන්න ඒ වාර්තාවට පදනම්ව අපිට පුළුවන් අපි අපේක්ෂා කරපු මට්ටමට ව්‍යාපාරයේ කාර්යසාධනය සිදු වෙලාද, එහෙම වෙලා නැත්නම් ඊට අදාළ විචලනයන් හඳුනාගෙන ඒවා නිවැරදි කරන්න අපිට පුළුවන්. අන්න ඒ සඳහා අවශ්‍ය තොරතුරු ගිණුම්කරණය හරහා ලබා දෙනවා. එන්නේ ඒක තමයි ආර්ථික සම්පත් හැසිරවීම සහ පාලනය කිරීම කියන එකෙන් අදහස් වෙන්නේ. ඊළඟට ආර්ථික ක්‍රියාවලියක ප්‍රතිඵල ලැබීම. මේකෙන් අදහස් වෙන්නේ ළමයි අපි පවත්වාගෙන යන ලබන ව්‍යාපාරයේ කිසියම් නිශ්චිත කාල පරිච්ඡේදයකට අදාළ ආර්ථික ක්‍රියාකාරීත්වය එක්ක ලාභදායීත්වය නැත්නම් මූල්‍ය තත්ත්වය. මෙන්න මේ කියන තොරතුරු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ගිණුම්කරණය හරහා අපිට ලබා දෙනවා. right. තුන්වෙනි එකෙන් අදහස් කරන්නේ මොකක්ද? සම්පත් පාලනය පිළිබඳව තීරණ ගැනීමට. හරි. දැන් අපි කතා කරා ගිණුම්කරණය හරහා ව්‍යාපාරයක ආර්ථික සම්පත්වල හැසිරීම හා කාර්යසාධනය පිළිබඳ වාර්තා තබා ගන්නවා කියලා. අන්න ඒ වාර්තා මත පදනම් අපිට පුළුවන් ළමයි ව්‍යාපාරයක් වර්තමානයේ හා අනාගතයේ කටයුතු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව තීරණ කරන්න. අන්න ඒ මත පදනම්ව ව්‍යාපාරයේ වර්තමාන සම්පත් පාලනය කරන්න ඕනේ කොහොමද පිළිබඳව තීරණ ගැනීමටත් ගිණුම්කරණය හරහා අපිට තොරතුරු ලබා දෙනවා. අවසාන එක නෛතික අවශ්‍යතා සපුරා ගැනීම. ළමයි ව්‍යාපාරයක් විසින් Tamanට ඕන විදිහට ගිණුම් වාර්තා සකස් කරන්න බෑ. ඒක සඳහා ජාත්‍යන්තරව හෝ ජාතික වශයෙන් පිළිගන්න ඕන නීති රීති සම්ප්‍රදායන් ගිණුම් කරන ප්‍රමිතියෙන් තියෙනවා. අන්න ඒවට අනුගතව ව්‍යාපාරයේ ගිණුම් කරන කටයුතු සිදු කරනවා කියන එක තමයි මේ අරමුණෙන් අදහස් වෙන්නේ. අපි ඊළඟට කතා කරමු ගිණුම්කරණයේ වැදගත්කම පිළිබඳව. හොඳයි ළමයි. දැන් අපි බලමු ගිණුම්කරණයේ වැදගත්කම කියන මාතෘකාව පිළිබඳව. ළමයි ගිණුම්කරණයේ වැදගත්කම ප්‍රධාන පියවර තුනක් ඔස්සේ අපිට හඳුනා ගන්න පුළුවන්.
පළවෙනි එක තමයි තොරතුරු පද්ධතියක් විදිහට ගිණුම්කරණය වැදගත් වෙනවා. දෙවෙනි එක පාලන මධ්‍යස්ථානයක් විදිහට ගිණුම්කරණය වැදගත් වෙනවා. තුන්වෙනි එක සමාජ සංසිද්ධියක් විදිහට ගිණුම්කරණය වැදගත් වෙනවා. right. අපි බලමු තොරතුරු පද්ධතියක් විදිහට කොහොමද ගිණුම්කරණය වැදගත් වෙන්නේ කියලා. ළමයි අපි කලින් කතා කරා ගිණුම්කරණය හරහා කරන මූලිකම දෙයක් තමයි ව්‍යාපාරයක මූල්‍ය තොරතුරු පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සහ මඟ පෙන්වීම වෙනුවෙන් අදාළ මූල්‍ය තොරතුරු sannivedanaya කිරීම. අන්න ඒ විදිහට තොරතුරු අපේක්ෂා කරන පාර්ශවයන්ට තොරතුරු සැපයීම තුළින් ගිණුම්කරණය තොරතුරු පද්ධතියක් වශයෙන් වැදගත් වෙනවා. තොරතුරු සපයන්නක වශයෙන් ගිණුම්කරණය සිදු කරනු ලබන ප්‍රධානම තොරතුරු සැපයීම තමයි ව්‍යාපාරයක අයිතිකරුවන්ට ඔවුන්ගේ මුදල් වලට ව්‍යාපාරයේ කළමනාකරුවන් කුමක්ද කළේ කියන එක පිළිබඳව තොරතුරු සැපයීම. එහෙනම් තොරතුරු පද්ධතියක් වශයෙන් ගිණුම්කරණය වැදගත් වෙන ප්‍රධානම හේතුව තමයි ව්‍යාපාරයක අයිතිකරුවන්ට ඒ අයිතිකරුවන්ගේ අරමුදල් වලට ව්‍යාපාරයේ කළමනාකරුවන් කුමක්ද කළේ කියන එක පිළිබඳව sannivedanaya කිරීම තමයි තොරතුරු පද්ධතියක් වශයෙන් ගිණුම්කරණය වැදගත් වීමේ ප්‍රධානම හේතුව. අපි බලමු දෙවෙනි එක. පාලන මධ්‍යස්ථානයක් විදිහට කොහොමද ගිණුම්කරණය වැදගත් වෙන්නේ කියලා. අපි කතා කරලා ළමයි ගිණුම්කරණය හරහා අපේ ව්‍යාපාරයක ආර්ථික සම්පත් අපි කොහොමද උපයෝජනය කරන්නේ කියන එක සම්බන්ධව වාර්තා තබා ගන්නවා. එතකොට ඒ වාර්තා මත පදනම් අපිට පුළුවන් අපේ ව්‍යාපාරයේ කාර්ය සාධනය අපි බලාපොරොත්තු වෙච්ච මට්ටමට ඉටු වෙලාද එහෙම වෙලා නැත්නම් ඒකට අදාළ විචලනයන් හඳුනාගෙන කරන්න ඕන වෙනස්කම් අපිට හඳුනා ගන්න ගිණුම්කරණය හඳහා අවශ්‍ය අවකාශය අපිට ලැබිලා තියෙනවා. අන්න ඒ මත පදනම් අපිට පුළුවන් අපි වර්තමානයේ කොහොමද ව්‍යාපාරයේ සම්පත් පාලනය කරන්න ඕනේ කියන එක පිළිබඳව තීරණ ගන්න. අන්න ඒ විදිහට පාලන මධ්‍යස්ථානයක් වශයෙන් ගිණුම්කරණය අපිට වැදගත් වෙනවා. අවසාන එක සමාජ සංසිද්ධියක් විදිහට කොහොමද ගිණුම්කරණය වැදගත් වෙන්නේ? මේකෙන් ළමයි අදහස් කරන්නේ ගිණුම්කරණය සමාජයට හිතකාමී විදිහට, ඒ කියන්නේ සමාජයට යහපතක් වෙන විදිහට කටයුතු කරනවා කියන එක තමයි මේ පියවරේදී අදහස් වෙන්නේ. ඒ කියන්නේ ළමයි මෙන්න මෙහෙම දෙයක්. දැන් ව්‍යාපාරයකට අයිතිකරුවන් ඇතුළු ආයෝජකයන් අරමුදල් ලබා දුන්නාට පස්සේ ව්‍යාපාරයේ කළමනාකරුවන් ඒ අරමුදල් කොහොමද ව්‍යාපාරයේ කටයුතු වලට උපයෝජනය කරන්නේ? ඒවා කොහොමද ව්‍යාපාර කටයුතු වෙනුවෙන් භාවිතා කරන්නේ කියන එක සම්බන්ධව ගිණුම්කරණ කටයුතු සිද්ධ කරනවා. අන්න ඒ මත පදනම්ව අයිතිකරුවන් යෙද වූ මුදල් වලට පෙරලා කොහොමද ව්‍යාපාරයේ විසින් වගකීම් ඉටු කරලා තියන්නේ කියන මූලික වගකීම ඉටු කරමින් සමාජ සංසිද්ධියක් විදිහට ගිණුම්කරණය වැදගත් වෙනවා. ඇත්තටම කොහොමද අයිතිකරුවන්ගේ අරමුදල් යෙදවීමට සමාන ප්‍රතිලාභයක් අයිතිකරුවන්ට ලබා දෙන්නේ කියන එක සම්බන්ධ අනාවරණයක් කරන්න ගිණුම්කරණය හරහා. සමාජ සංසිද්ධියක් විදිහට ගිණුම්කරණය සපයන වැදගත් වෙන ප්‍රධානම හේතුවක් තමයි ළමයි තව එකක් සමාජයේ ඉන්න ආයෝජකයන්ට, කියන්නේ විවෘත සමාජයේ ඉන්න ආයෝජකයන්ට තමන්ගේ ව්‍යාපාරයේ තොරතුරු ලබා දීලා ඔවුන්ව තමන්ගේ ව්‍යාපාරයේ ආයෝජන කටයුතු වෙනුවෙන් පෙළඹවා ගැනීමට මේ ගිණුම්කරණය ගොඩාක් වැදගත් වෙනවා. රයිට්. එහෙනම් අපි ගිණුම්කරණයේ වැදගත්කමත් මෙන්න මේ විදිහට ඉගෙනගෙන ඉවර වෙනවා. හොඳයි ළමයි. අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්ම දක්වන පාර්ශව පිළිබඳ, නැත්නම් ඇල්මැති පාර්ශව පිළිබඳව. අපි ප්‍රථමයෙන්ම ඉගෙන ගමු ගිණුම් කරන තොරතුරු පිළිබඳ ඇල්ම දක්වන පාර්ශව කියන්නේ කවුද කියලා. ආයතනයක් විසින් පිළිල කරනු ලබන මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරනු ලබන සියලුම පාර්ශවවලට ළමයි අපි කියනවා ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්ම දක්වන පාර්ශව කියලා. නැත්නම් ඇල්මැති පාර්ශව කියලා. අපිට පහත දැක්වෙන විදිහට ලයිස්තුවක් සකස් කරන්න පුළුවන්. අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන්, ණය හිමියන්, රජය, තරගකරුවන්, ණය ගැතියන්, ආයෝජකයන්, සැපයුම්කරුවන්, මූල්‍ය ආයතන සහ පර්යේෂකවරුන් වශයෙන්. අපි ඊළඟට බලමු ළමයි මේ එකිනෙක ඇල්මැති පාර්ශවයන් පිළිබඳව වෙන වෙනම හඳුනාගෙන ඔවුන් ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්ම දක්වීමට හේතු අපි වෙන වෙනම හඳුනා ගමු. ප්‍රථමයෙන්ම අපි කතා කරනවා අයිතිකරුවන් පිළිබඳව. ළමයි අයිතිකරුවන් කියලා කියන්නේ ව්‍යාපාරයට අවශ්‍ය ප්‍රාග්ධනය සපයනු ලබන ව්‍යාපාරයේ අනාගතය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගන්නා වූ පාර්ශවයන් අපි අයිතිකරුවන් විදිහට හඳුනා ගන්නවා. රයිට්. අපි බලමු දැන්
ගිණුම් කරන තොරතුරු පිළිබඳව මේ අයිතිකරුවන් ඇයි ඇල්ම දක්වීමට හේතුව කියලා. රයිට්. පළවෙනි එක විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් අයිතිකරුවන් ව්‍යාපාරයෙන් ගිණුම් කරන තොරතුරු පිළිබඳ ඇල්ම දැක්වීමට හේතුව තමන් ආයෝජනය කළ මුදල් වලට කළමනාකරුවන් කුමක්ද කළේ කියලා අපිට දැනගන්න පුළුවන් වෙන්නේ ගිණුම්කරණය හරහා. අන්න ඒක නිසා අයිතිකරුවෝ ගිණුම් කරන තොරතුරු වලට ඇල්මක් දක්වනවා. දෙවෙනි එක ව්‍යාපාරයේ ලාභදායීත්වය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට තමන්ගේ ව්‍යාපාරය කිසියම් කාල පරිච්ඡේදයක් තුළ කොතරම් ප්‍රමාණයක් ලාභ උපයලාද කියලා අයිතිකරුවන්ට දැනගන්න වෙන්නේ ගිණුම්කරණය හරහා. තුන්වෙනි එක ව්‍යාපාරයේ අඛණ්ඩ පැවැත්ම සුරක්ෂිතතාවය පිළිබඳව අනාවරණය කර ගැනීමට. රයිට්. සෑම අයිතිකරුවෙක්ම බලාපොරොත්තු වෙනවා තමන්ගේ ව්‍යාපාරය අඛණ්ඩව දිගින් දිගටම පවත්වාගෙන යාමට. අන්න ඒකේ ස්ථීර බව අයිතිකරුවන් දැනගන්නේ ගිණුම්කරණය හරහා සපයන තොරතුරු මගින්. මෙන්න මේ කියන හේතු නිසා අයිතිකරුවන් ව්‍යාපාරික ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්මක් දක්වනවා. අපි බලමු දෙවෙනි මාතෘකාව කළමනාකරුවන්. කළමනාකරුවන් කියලා කියන්නේ ළමයි අයිතිකරුවන් අයිතිකරුවන්ගේ සම්පත් කාර්යක්ෂමව උපයෝජනය කරමින් ව්‍යාපාරයක පරිපාලන කටයුතු සහ තීරණ ගැනීමේ කටයුතු සිදු කරනු ලබන කට්ටිය තමයි අපි කළමනාකරුවන් විදියට හඳුනාගන්නේ. දැන් අපි බලමු කළමනාකරුවන් ඇයි ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්මක් දැක්වීමට හේතු කියලා. රයිට්. අපි පළවෙනි එක විදියට හඳුනා ගන්නවා අතීතයේගත් තීරණවල සාර්ථකත්වය දැන ගැනීමට කළමනාකරුවන් ගිණුම් කරන තොරතුරු පිළිබඳව අවධානයෙන් ඉන්නවා. ඒ කියන්නේ ව්‍යාපාරයක් පිළිබඳව කලින් ගත්ත තීරණයක වර්තමාන ප්‍රතිඵලය කළමනාකරුවන්ට දැනගන්න නම් ඒ දැන ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සපයන්නේ ගිණුම්කරණය හරහා. ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීමට එන කළමනාකරුවන් ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්මක් දක්වනවා. දෙවෙනි එක අනාගතයේදී ගත යුතු තීරණ හඳුනා ගැනීමටත් කළමනාකරුවන් ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්මක් දක්වනවා. තුන්වෙනි එක පරිපාලන කටයුතු වලට අදාළ වෙනස්කම් සිදු කිරීමටත් කළමනාකරුවන් ව්‍යාපාරික ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්මක් දක්වනවා. හතරවෙනි එක සාධාරණ වැටුප් හා වේතන දීමනා ලබා ගැනීමටත් කළමනාකරුවන් තමන්ගේ ව්‍යාපාරයේ accounts දිහා නැත්නම් ගිණුම් කරන තොරතුරු පිළිබඳව අවධානයෙන් පසුවනවා. රයිට්. අපි ඊළඟ මාතෘකාව කතා කරමු සේවකයන් පිළිබඳව. අපි දන්නවා සේවකයන් කියන්නේ කවුද කියලා. කළමනාකරුවන්ගේ හා ප්‍රධානීන්ගේ අධීක්ෂණය යටතේ ව්‍යාපාරයේ යම් යම් කාර්යයන් වල නිරත වන කට්ටියට අපි කියනවා සේවකයෝ කියලා. අපි බලමු දැන් සේවකයෝ ඇයි ව්‍යාපාරික ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්මක් දක්වන්නේ කියලා. රයිට්. පළවෙනි එක සාධාරණ වැටුප් හා වේතන දීමනා ලබා ගැනීමට ප්‍රධාන වශයෙන්ම සේවකයෝ ගිණුම් කරන තොරතුරු පිළිබඳව අවබෝධයෙන් ඉන්නවා. දෙවෙනි එක තම රැකියාවේ සුරක්ෂිතතාවය දැන ගැනීමටත් වැදගත් වෙනවා. තුන්වෙනි එක ආයතනයේ උපයාගත් ලාභ වලින් සාධාරණ වැටුප් ගෙවනවාද යන්න දැන ගැනීමට. රයිට්. එහෙනම් සේවකයන්ට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි තමන් සේවාව සපයන ව්‍යාපාරයේ ලාභදායීත්වය කොච්චරක්ද ඒකෙන් තමන්ට සාධාරණ ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්ද කියන එක සම්බන්ධයෙන් දැනගන්න පුළුවන් වෙන්නේ ගිණුම් කරන තොරතුරු වල ප්‍රයෝජනවත්භාවය අනුව. ඒක නිසා සාධාරණ වැටුප් වේතන ලබා ගැනීමට ප්‍රධාන වශයෙන්ම සේවකයන් ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්ම දක්වනවා. ඊළඟ එක ව්‍යාපාරයේ අනාගත පැවැත්ම පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමටත් සේවකයන් ගිණුම් කරන තොරතුරු පිළිබඳව අවබෝධයෙන් ඉන්නවා. මොකද තමන්ගේ රස්සාව නැත්නම් තමන්ගේ සේවාවේ ස්ථීර බව ඔවුන්ට ගොඩාක් වටින නිසා ඒ පිළිබඳව තීරණය ඔවුන්ට ගොඩාක් වටිනවා. රයිට්. අපි ඊළඟ මාතෘකාව කතා කරනවා තරඟකරුවන්. ළමයි තරඟකරුවන් කියලා කියන්නේ තමන් සිදු කරනු ලබන ව්‍යාපාර කටයුත්තට සමාන ව්‍යාපාර කටයුතු වල නිරත වන්නන් තමා තරඟකරුවන් විදියට අපි හඳුනාගන්නේ. ඒ කියන්නේ අපි විසින් කරනු ලබන ව්‍යාපාර කටයුත්තට සමානම ව්‍යාපාර කටයුත්තක් කරන වෙනත් ව්‍යාපාරිකයන් අපි අපේ තරඟකරුවන් විදිහට අපි හඳුනා ගන්නවා. අන්නේ තරඟකරුවන් අපේ ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්ම දැක්වීමට හේතුව අපි දැන් කතා කරමු. පළවෙනි එක තමයි ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්ම දැක්වීමට හේතු පළවෙනි එක වෙළඳපළ කොටස වර්ධනය කර ගැනීමට අදාළ තීරණ ගැනීමට. දෙවෙනි එක නිෂ්පාදනවල ගුණත්වය හා විවිධත්වය ඇති කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට. මෙන්න මේ කියන උපාය මාර්ගික තීරණ ගැනීමට තරගකරුවන් අපේ ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්මක් දක්වනවා.
හරි. ඊළඟ මාතෘකාව ණයකරුවන්. ණයකරුවන් කියලා කියන්නේ ළමයි ව්‍යාපාරික කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය ණය සපයා ඉන්න පාර්ශවයන්ට අපි කියනවා ණයකරුවන් කියලා. ඒ ණයකරුවන් සෑම විටම අපේ ව්‍යාපාරය පිළිබඳව ඇල්මකින් යුතුව කටයුතු කරනවා. ඒකට හේතු තමා සැපයූ මුදල් වල සුරක්ෂිතතාවය දැන ගැනීමට. දෙවෙනි එක નિયમિત කාලය තුල ණය ආපසු අය කර ගැනීමට. තුන්වෙනි එක ණය සඳහා අදාළ වාරික සහ පොලි નિયમિત වේලාවට ලබා ගැනීමට හැකි වේද යන්න දැන ගැනීමට. මෙන්න මේ කියන හේතු නිසා ණයකරුවන් අපේ ව්‍යාපාරික තොරතුරු පිළිබඳව නැත්නම් අපේ ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්මක් දක්වනවා. ඊළඟ මාතෘකාව ණය ගැතියන්. ළමයි ණය ගැතියන් කියලා කියන්නේ ව්‍යාපාරයක මුදල් ගෙවීමට බැඳී සිටින පාර්ශව ණය ගැතියන් වශයෙන් අපි හඳුනා ගන්නවා. එහෙනම් මේ ණය ගැතියන් ඇයි ව්‍යාපාරික තොරතුරු පිළිබඳව ඇල්මක් දැක්වීමට හේතුව කියලා අපි හොයලා බලමු. රයිට්. එතකොට ණය ගැතියන් Taman හා සමාන අනෙකුත් ණය ගැතියන්ගේ හැසිරීම පිළිබඳව සොයා බලා මුදල් ගෙවීම පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම සඳහා තමයි ප්‍රධාන වශයෙන්ම අපේ ව්‍යාපාරයේ ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්මක් දක්වීමට හේතුව වන්නේ. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ මූල්‍ය ප්‍රකාශන නැත්නම් ගිණුම් කරන තොරතුරු හරහා අපේ ණය ගැතියන්ගේ සියලුම තොරතුරු අපි අනාවරණය කරනවා. එතකොට ඒවා දිහා බලලා එයාලට පුළුවන් තීරණ ගන්න අනෙකුත් ණය ගැතියන්ගේ හැසිරීම හා මුදල් ගෙවන ආකාරය පිළිබඳව තීරණ ගන්න පුළුවන්. මෙන්න මේ නිසාත් ණය ගැතියන් අපේ ව්‍යාපාරික තොරතුරු පිළිබඳව ඇල්ම දක්වනවා. right. සැපයුම් කරුවන් කියලා කියන්නේ ළමයි ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට අවශ්‍ය අමුද්‍රව්‍ය, නිමි ද්‍රව්‍ය සපයනු ලබන පාර්ශව වලට තමයි අපි කියන්නේ සැපයුම් කරුවන් කියලා. right. එතකොට සැපයුම් කරුවන් ඇයි ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්ම දැක්වීමට හේතු කියලා අපි බලමු. පළවෙනි එක තමයි තම සැපයුම් අකණ්ඩව ඉදිරියටත් සිදු කළ හැකිද යන්න දැන ගැනීමට. දෙවෙනි එක තම සැපයුම් වලට අදාළ අය කිරීම નિયમિત කාලය තුලදී ලබා ගැනීමට හැකි වේද යන්න දැන ගැනීමට. තුන්වෙනි එක අනාගතයේදී සැපයුම් සිදු කිරීමට සුදුසුද යන්න දැන ගැනීමට. මෙන්න මේ කියන සැපයුම් කරුවන්ගේ වාසිතායක තත්වයන් පිළිබඳ තීරණ ගැනීමට සැපයුම් කරුවන් අපේ ව්‍යාපාරයේ ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්මක් දක්වනවා. ඊළඟට අපි කතා කරනවා ආයෝජකයන් පිළිබඳව. ළමයි ආයෝජකයන් කියලා කියන්නේ අනාගතයේදී ව්‍යාපාරයේ අරමුදල් ආයෝජනය කිරීම හා සම්බන්ධ අපේක්ෂාවෙන් සිටින පාර්ශව. ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ අනාගතයේදී මුදල් ආයෝජනය කිරීමට බලාගෙන ඉන්න පාර්ශව තමයි ආයෝජකයන් කියලා කියන්නේ. right. අපි බලමු ඊළඟට ආයෝජකයන් ඇයි ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්මක් දක්වන්නේ කියලා. හරි. අපිට බලා ගන්න පුළුවන් ළමයි ව්‍යාපාරයේ අකණ්ඩ ලාභය පිළිබඳව දැන ගැනීමට ආයෝජකයන් ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්මක් දක්වනවා. දෙවෙනි එක ව්‍යාපාරයේ සතු වෙළඳපොළ කොටස පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට. තුන්වෙනි එක ව්‍යාපාරයේ හිමිකාරීත්වයේ ස්වභාවය මූල්‍ය තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත් ආයෝජකයන් අපේ ව්‍යාපාරික තොරතුරු නැත්නම් ගිණුම් කරන තොරතුරු පිළිබඳව අවධානයෙන් පසුවනවා. right. අපි ඊළඟට කතා කරනවා සමාජය නැත්නම් මහ ජනතාව. ඇල්මැති පාර්ශවයක් වශයෙන් මහ ජනතාව විදිහට අපි හඳුනාගන්නේ ළමයි විශේෂයෙන් බදු ගෙවන්නන්, දේශපාලන පක්ෂ, පාසල් හා විශ්වවිද්‍යාල ප්‍රජාව, සාමාන්‍ය පාරිභෝගිකයන් යන අපිට සමාජයේ වශයෙන් පුළුල්ව අර්ථ දක්වන්න පුළුවන්. මේ මුළු මහත් සමාජයක්ම අපේ ව්‍යාපාරික ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්ම දැක්වීමට හේතු අපිට මෙන්න මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි අධ්‍යාපනය සඳහා අවශ්‍ය දත්ත රැස් කර ගැනීමට. දෙවෙනි එක කොටස් වෙළඳපොලේ තත්ත්වය දැන ගැනීමට. තුන්වෙනි එක රටේ දේශපාලන, ආර්ථික හා ව්‍යාපාරික පරිසරය පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට. අවසාන වශයෙන් ඇල්මැති පාර්ශවය විදිහට අපි කතා කරනවා රජය. රජය කියලා කියන්නේ මොකක්ද කියලා නම් ඔයාලා දැන් හැමෝම දන්නවා. එතකොට සමස්තයක් වශයෙන් රටක රජය ව්‍යාපාරයක මූල්‍ය තොරතුරු නැත්නම් ගිණුම් කරන තොරතුරු පිළිබඳව ඇල්ම දැක්වීමට හේතු 15න් දීලා තියෙනවා. අපි බලමු
පළවෙනි එක තමයි රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා අවශ්‍ය කරන බදු අය කර ගැනීම වෙනුවෙන්. හරි. බදු අය කර ගැනීම වෙනුවෙන් රජය ව්‍යාපාර පිළිබඳව ඇල්මක් දක්වනවා. දෙවෙනි එක ණය පහසුකම් සලසා දීමට අවශ්‍ය තීරණ ගැනීමට. right. ප්‍රධාන වශයෙන්ම රටක රජයේ තියෙන ප්‍රධානම යුතුයකමක් තමයි ළමයි රටේ තියෙන ව්‍යාපාර සංවර්ධනය කරලා රටේ ජාතික නිෂ්පාදනය ඇතුළු ව්‍යාපාර සැකැස්ම ඉහළට ගන්න එක. එතකොට රජයක් විසින් මේවට අදාළව විවිධාකාරය වූ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. අන්නේ වැඩසටහන් අතරේ තියෙන එකක් තමයි මේ ණය පහසුකම් සලසා දීම කියලා කියන්නේ. එතකොට ඒකට අදාළ තීරණ තීන්දුව ගැනීමට ප්‍රතිපත්ති සකස් කිරීමට මේ ව්‍යාපාරවල මූල්‍ය ප්‍රකාශන රජයට අවශ්‍ය වෙනවා. තුන්වෙනි එක ව්‍යාපාරික උපදේශන සේවා ඇතුළු රජය මගින් ලබා දෙන පහසුකම් සැලසීමට අදාළ තීරණ ගැනීමට. එහෙනම් රජය විසින් ලබා දෙන උපදේශන සේවා ඇතුළු පහසුකම් සලසා දීම සඳහා විවිධ ව්‍යාපාරවල ගිණුම් කරන තොරතුරු රජයට අවශ්‍ය වෙනවා. හරි. මෙන්න මේ විදිහට ළමයි අපි ගිණුම්කරණය පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශව සහ එම පාර්ශව ගිණුම්කරණය සඳහා ඇල්ම දක්වීමට හේතු ඉගෙනගෙන අවසන් වෙනවා. හොඳයි ළමයි. අපේ ඊළඟ මාතෘකාව වන්නේ ගිණුම් කරන පරිසරය. හරි. අපි බලමු දැන් මොකක්ද ගිණුම් කරන පරිසරය කියන එකෙන් අදහස් වෙන්නේ කියලා. ගිණුම් කරන පරිසරය කියලා කියන්නේ ළමයි ව්‍යාපාරයක ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑම් ඇති කරන පරිසරය ගිණුම් කරන පරිසරය වශයෙන් අපිට සමස්තයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. අපි right. එතකොට අපි මේ ගිණුම් කරන පරිසරය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට වෙන් කරලා අධ්‍යයනය කරනවා. අභ්‍යන්තර පරිසරය සහ බාහිර පරිසරය වශයෙන්. අභ්‍යන්තර පරිසරය කියලා කියන්නේ ළමයි ව්‍යාපාරයකට සෘජුවම පාලනය කළ හැකි ව්‍යාපාරයේ අභ්‍යන්තරයට අදාළ වූ පරිසරය අභ්‍යන්තර පරිසරය ලෙස හැඳින්වේ. අභ්‍යන්තර පරිසරය තුළ ආයතනයේ අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයන් ආදී පාර්ශව මෙන්ම ආයතනික අංශ, සංවිධාන සංස්කෘතිය, සංවිධාන ව්‍යුහය වැනි සාධක හා බලවේග ක්‍රියාත්මක වේ. අභ්‍යන්තර පරිසරයට අදාළ ප්‍රධානම ලක්ෂණය වන්නේ ව්‍යාපාරයකට සෘජුවම පාලනය කළ හැකි වීමයි. එහෙනම් අපිට දැන් පැහැදිලි අභ්‍යන්තර පරිසරය කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයක් තුලම සිටින පාර්ශවයන් සහ විවිධ සාධක බලවේග හමුවේ ව්‍යාපාරයක ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑම් ඇති කරන පරිසරය අපි අභ්‍යන්තර පරිසරය වශයෙන් හඳුනා ගන්නවා. එහෙනම් අපිට මේ පරිසරය පාලනය කිරීමට හැකියාවක් තියෙනවා. අපි දැන් කතා කරමු බාහිර පරිසරය පිළිබඳව. බාහිර පරිසරය කියලා කියන්නේ ළමයි ගිණුම් කරන ක්‍රියාවලිය කෙරෙහි බලපෑම් ඇති කරන ව්‍යාපාරයට පාලනය කළ නොහැකි පරිසරය බාහිර පරිසරය වශයෙන් හඳුනා ගන්නවා. ඒ කියන්නේ ව්‍යාපාරික ගිණුම් කරන කටයුතු වෙනුවෙන් බලපෑම් ඇති කරනවා. නමුත් ව්‍යාපාරයට සෘජුවම පාලනය කිරීමට අවකාශය නැහැ. right. මේ බාහිර පරිසරය අධ්‍යයනය කිරීමේ පහසුව සඳහා අපි ප්‍රධාන උපපරිසර පද්ධති 5කට ඛණ්ඩනය කරනවා. පළවෙනි එක තමයි ආර්ථික හා දේශපාලන පරිසරය. දෙවෙනි එක සමාජ හා සංස්කෘතික පරිසරය. තුන්වෙනි එක නෛතික පරිසරය. හතරවෙනි එක ශිල්පීය හා වෘත්තීය පරිසරය. පස්වෙනි එක තාක්ෂණික පරිසරය. දැන් අපි බලමු මේ එකිනෙක පරිසර පද්ධති කියන්නේ මොකක්ද? ඒ පරිසර පද්ධති වල දෝලණය වෙන විවිධ විචල්යන් මොනවද කියලා අපි දැන් හඳුනා ගමු. පළවෙනි එක ආර්ථික හා දේශපාලන පරිසරය. ළමයි ආර්ථික හා දේශපාලන පරිසරය කියලා කියන්නේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති, රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් වීම, ආර්ථික ව්‍යුහයේ සිදුවන වෙනස් වීම සහ විනිමය අනුපාතය හා පොදු මිල මට්ටමේ සිදුවන වෙනස් වීම යන ආදී ආර්ථික විචල්යන්ගේ වෙනස්කම් මත ව්‍යාපාර සඳහා බලපෑම් ඇති කරන පරිසරය තමයි ආර්ථික හා දේශපාලන පරිසරය කියලා කියන්නේ. කෙටියෙන්ම කිව්වොත් ආර්ථික විචල්යන්ගේ බලපෑම මත ව්‍යාපාරවලට බලපෑම් ඇති කරන පරිසරය ආර්ථික හා දේශපාලන පරිසරය වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් උදාහරණ විදිහට උද්දමනීය බලපෑම් මත රටක භාණ්ඩ හා සේවාවල මිල මට්ටම ඉහළ යාම. දෙවෙනි උදාහරණය රජය විසින් විදේශ රටවල් වලින් ණය ලබාගෙන දේශීය කර්මාන්ත නගා සිටුවීම සඳහා උපයෝජනය කිරීම. right. දැන් අපි බලමු
ආර්ථික හා දේශපාලන පරිසරයට අදාළ විචල්යන් මොනවද කියලා. ළමයි ආර්ථික හා දේශපාලන පරිසරයේ විචල්යන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ බදු ප්‍රතිපත්ති, විනිමය අනුපාතය, මිල මට්ටම, රාජ්‍ය ප්‍රතිපත්ති, වෙළඳපොළ තත්ත්වයන් අපිට ප්‍රධාන වශයෙන් විචල්යන් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. right. අපි යනවා දෙවෙනි පරිසරය සමාජ හා සංස්කෘතික පරිසරය කියන්නේ මොකක්ද කියලා බලන්න. right. සමාජ හා සංස්කෘතික පරිසරය කියලා කියන්නේ ළමයි සමාජ හා සංස්කෘතික ආකල්ප, ජීවන රටාව, ආගමික විශ්වාස හා ඇදහිලි යන සමාජ හා සංස්කෘතික පරිසර වෙනස්කම් ඇතිවන ඒ තුලින් ව්‍යාපාරයක් කෙරෙහි බලපෑම් ඇතිවන පරිසරය සමාජ හා සංස්කෘතික පරිසරය ලෙස හැඳින්වේ. right. උදාහරණ වශයෙන් අපිට ගන්න පුළුවන් අලුත් අවුරුදු උත්සවයේ සමයේ නිමියදුම් සඳහා පාරිභෝගික භාණ්ඩ ආශ්‍රිතව ඉල්ලුම ඉහළ යාම. දැන් පැහැදිලි ළමයි සමාජ හා සංස්කෘතික පරිසරය කියන්නේ මොකක්ද කියලා. රටක කිසියම් වූ සමාජ පරිසරයක් තුළ ඒ මිනිසුන්ගේ සමාජ ආකල්ප විශ්වාස මත ගොඩනැගිලා තියෙන පරිසරාත්මක බලපෑම හරහා ගිණුම් කරන කටයුතු වෙනුවෙන් බලපෑම් ඇති කරන පරිසරය තමයි සමාජ හා සංස්කෘතික පරිසරය කියලා කියන්නේ. right. සමාජ හා සංස්කෘතික පරිසරයට අදාළ විචල්යන් අපිට පහත දැක්වෙන පරිදි හඳුනා ගන්න පුළුවන් ළමයි. පළවෙනි එක ආකල්ප, සිරිත් විරිත්, පුරුදු, ජන සංක්‍රමණ, පුජ්‍යල ජීවන රටා, විශ්වාස. හරි. අපි ඊළඟ පරිසරයට යනවා නෛතික පරිසරය. right. අපි බලමු නෛතික පරිසරය කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාර විසින් ගිණුම් කරන ක්‍රියාවලියේදී අනුගමනය කළ යුතු නෛතික තත්ත්වයන් නෛතික පරිසරය ලෙස හැඳින්වේ. උදාහරණ වශයෙන් අපිට ගන්න පුළුවන් සමාගමක් 2007 අංක 7 තරණ සමාගම් පනතට අනුව ගිණුම් තැබීම අනිවාර්ය කරලා තියෙනවා. හවුල් ව්‍යාපාරයක් 1990 හවුල් ආඥා පනතට අනුව ගිණුම් තැබීම ආශ්‍රිත කටයුතු සිදු කළ යුතුයි කියලා නීතිමය වශයෙන් තහවුරුවක් තියෙනවා. right. අපි දැන් බලමු නෛතික පරිසරයට අදාළ විචල්යන් මොනවද කියලා. උදාහරණ වශයෙන් ගන්න පුළුවන් අපිට 2007 අංක 7 දරන සමාගම් පනත, 1890 හවුල් ආඥා පනත, 1895 අංක 15 දරන ගිණුම් කරන විගණන හා ප්‍රමිත පනත, ඊළඟට දේශීය ආදායම් බදු පනත, ගිණුම් කරණයට අදාළ නඩු තීන්දුව. මෙන්න මේ වගේ දේවල් තමයි නෛතික පරිසරය තුල ක්‍රියාත්මක වෙන්නේ. right. ඊළඟ පරිසරය ශිල්පීය හා වෘත්තීය පරිසරය. අපි බලමු මේ කියන්නේ මොකක්ද කියලා. ගිණුම් කරන ක්‍රියාවලියේදී ව්‍යාපාරයක සම්පත් ප්‍රමාණාත්මකව හා මූල්‍යමය වශයෙන් මැනීම හා තක්සේරු කිරීම සිදු කරයි. එහිදී ගිණුම් කරන වෘත්තියේ සිදුවන දිනපතා වෙනස් වීම, විශේෂයෙන්ම ජාත්‍යන්තර ගිණුම් කරණයේ සිදුවන වෙනස් වීම දේශීය ගිණුම් කරන කටයුතු වලට බලපානු ලැබේ. ඒ ආශ්‍රිත වෙනස්කම් සිදුවන පරිසරය ශිල්පීය හා වෘත්තීය පරිසරය ලෙස අපි හඳුනා ගන්නවා. කෙටියෙන්ම කිව්වොත් ළමයි ගිණුම් කරන වෘත්තියේ සිදුවන වෙනස්කම් තුළින් ගිණුම් කරන කටයුතු වෙනුවෙන් බලපෑම් ඇති කරන පරිසරය ශිල්පීය හා වෘත්තීය පරිසරය වශයෙන් අපි හඳුනා ගන්නවා. right. ශිල්පීය හා වෘත්තීය පරිසරයේ විචල්යන් අපිට පහත පරිදි හඳුනා ගන්න පුළුවන්. ගිණුම් කරන ප්‍රමිත, ගිණුම් කරන ශිල්ප ක්‍රම, ගිණුම් කරන වෘත්තීය ආයතන. right. අපි ඊළඟට කතා කරන අවසාන පරිසරය තාක්ෂණික පරිසරය. ළමයි තාක්ෂණික පරිසරය කියලා කියන්නේ නිෂ්පාදන ශාස්ත්‍රයේ, sannivedana ශාස්ත්‍රයේ, ප්‍රවාහන ශාස්ත්‍රයේ දිනෙන් දින සිදුවන වෙනස්කම් හා තාක්ෂණික උපකරණවල සිදුවන වෙනස්කම් ඉතා දැඩි ලෙස ව්‍යාපාර ගිණුම් කරන සඳහා බලපානු ලබනවා. ඒ ආශ්‍රිත වෙනස්කම් සිදුවන පරිසරයට අපි කියනවා තාක්ෂණික පරිසරය කියලා. හරි. උදාහරණ වශයෙන් අපිට ගන්න පුළුවන් ගිණුම් කරන මෘදුකාංග භාවිතයෙන් ගිණුම් කරන කටයුතු සිදු කිරීම, ගිණුම් කරන කටයුතු සිදු කිරීම සඳහා නව තාක්ෂණික උපකරණ භාවිතා කිරීම. මේවා උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. එහෙනම් තාක්ෂණික පරිසරය කියලා කියන්නේ ගිණුම් කරන විෂයට අදාළව සිද්ධ වෙන තාක්ෂණික දියුණුවත් සමග ව්‍යාපාරික ගිණුම් කරන කටයුතු වෙනුවෙන් බලපෑම් ඇති වෙන පරිසරය තාක්ෂණික පරිසරය වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි බලමු තාක්ෂණික පරිසරයට අදාළ විචල්යන්. right. පළවෙනි එක පරිගණක තාක්ෂණය, නව පරිගණක උපකරණ භාවිතය, sannivedana තාක්ෂණය, ප්‍රවාහන තාක්ෂණය, ගබඩා තාක්ෂණය. right. ඔයාලට පුළුවන් දැන් තිරයේ දිස් වෙනවා ගිණුම් කරන පරිසර සාධකවල වෙනස් වීම ගිණුම් කරණයට බලපාන ආකාරය වගුවක් මගින් ඔයාලට මෙන්න මේ විදිහට දැන් බලා ගන්න පුළුවන්. හොඳයි ළමයි.
දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ පළවෙනි විෂය ඒකකයේ අවසාන නිපුණතාවය වෙත. මොකද්ද? ගිණුම්කරණයේ ප්‍රභේද පිළිබඳව ඉගෙන ගන්න. රයිට් ළමයි. අපි ගිණුම් කරන තොරතුරු ප්‍රයෝජනයට ගන්නා පාර්ශවය පදනම් කරගෙන ගිණුම්කරණයේ ප්‍රධාන වශයෙන් ප්‍රභේද දෙකක් හඳුනා ගන්නවා. පළවෙනි එක තමයි මූල්‍ය ගිණුම්කරණය, දෙවෙනි එක කළමනාකරණ ගිණුම්කරණය. එහෙනම් හොඳට මතක තියාගන්න. ගිණුම් කරන තොරතුරු ප්‍රයෝජනයට ගන්නා පාර්ශව පදනම් කරගෙන තමයි අපි මේ විදිහට ගිණුම්කරණය වර්ග දෙකකට වෙන් කරේ. පළවෙනි එක මූල්‍ය ගිණුම්කරණය, දෙවෙනි එක කළමනාකරණ ගිණුම්කරණය. හරි. මේ අතරින් අපි ඉස්සෙල්ලාම බලමු මූල්‍ය ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියලා. ළමයි අපි මූල්‍ය ගිණුම්කරණයට නිර්වචනයක් ඉදිරිපත් කරන්න කලින් අපි බලමු මූල්‍ය ගිණුම්කරණයේ තියෙන ලක්ෂණ මොනවද කියලා. රයිට්. පළවෙනි එක ඓතිහාසික මූල්‍ය තොරතුරු පදනම් කරගනිමු. හරි. එහෙනම් මූල්‍ය ගිණුම්කරණ කටයුතු සඳහා ඓතිහාසික මූල්‍ය තොරතුරු පදනම් කරගනිමු. ඒ කියන්නේ මොකක්ද? ඓතිහාසික මූල්‍ය තොරතුරු පදනම් කරගන්නවා කියන්නේ ළමයි මේ වෙනකොටත් ව්‍යාපාරයක සිදු වෙලා ඉවර වෙච්ච මුදලින් මැනිය හැකි තොරතුරු පමණයි මේ මූල්‍ය තොරතුරු මූල්‍ය ගිණුම්කරණය සඳහා භාවිතා කරන්නේ. රයිට්. පළවෙනි එක හරි. දැන් බලමු අපි දෙවෙනි එක පිළිබඳව. පිළිගත් ගිණුම්කරණ නීති රීති සම්ප්‍රදායන් අනුගමනය කරයි. ඒකෙන් අදහස් කරන්නේ මූල්‍ය ගිණුම්කරණ කටයුතු සිද්ධ කරන්නේ ජාතිකව හෝ අන්තර්ජාතිකව පිළිගත් ගිණුම්කරණ නීති රීති සම්ප්‍රදායන් මූලධර්ම වලට අනුකූලව සිදු කරනවා කියන එක. රයිට්. තුන්වෙනි එක නිශ්චිත කාල රාමුවක් ඇත. ඒ කියන්නේ නම් මූල්‍ය ගිණුම්කරණ කටයුතු සිදු කිරීම සඳහා නිශ්චිත වූ කාල රාමුවක් තියෙනවා. සාමාන්‍යයෙන් වසරක් වැනි කාල සීමාවක් සඳහා තමයි මේ මූල්‍ය ගිණුම්කරණ කටයුතු සිදු කරන්නේ. හතරවෙනි ලක්ෂණය මූල්‍ය ප්‍රකාශන හරහා තොරතුරු ඉදිරිපත් කරනවා. රයිට්. අපි ගිණුම්කරණ කටයුතු වල අවසාන ප්‍රතිඵලය වෙන්නේ ගිණුම් කරන තොරතුරු පිළිබඳව අනුමත දක්වන පාර්ශවයන්ට තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීම. එහෙනම් ගිණුම්කරණයේ කුමන ප්‍රභේදයක් වුණත් අවසාන ප්‍රතිඵලය විය යුත්තේ අල්මැති පාර්ශවයන්ට තීරණ ගැනීමට තොරතුරු සැපයීම. එහෙනම් මේ තොරතුරු සැපයීම විදිහ එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. එහෙනම් මූල්‍ය ගිණුම්කරණයේ තීරණ ගැනීම සඳහා තොරතුරු සපයන්නේ මූල්‍ය ප්‍රකාශන හරහා. මූල්‍ය ප්‍රකාශන හරහා. රයිට්. අවසාන ලක්ෂණය අභ්‍යන්තර සහ බාහිර පාර්ශවයන්ට තොරතුරු සපයනවා. එහෙනම් මූල්‍ය ගිණුම්කරණ තොරතුරු හරහා නැත්නම් මූල්‍ය ගිණුම්කරණය හරහා ව්‍යාපාරයක් කෙරෙහි අල්ම දක්වන අභ්‍යන්තර සහ බාහිර පාර්ශවයන්ට කියන සියලුම පාර්ශවයන්ට තොරතුරු සපයනවා. ළමයි මූල්‍ය ගිණුම්කරණය තව ටිකකින් අපි නිර්වචනය කරනකොට බාහිර පාර්ශවයන්ට පමණක් තොරතුරු සපයනවා කියලා ඇතැම් නිර්වචනවල සඳහන් වෙනවා. නමුත් බාහිර පාර්ශවයන්ට පමණක් නෙමෙයි මූල්‍ය ගිණුම්කරණය හරහා බාහිර හෝ අභ්‍යන්තර කියන සෑම පාර්ශවයන්ටම ඒ තොරතුරු සංනිවේදනය කරනවා. ඒක නිසා එහි කිසිම ගැටලුවක් නැහැ. හරි. දැන් මේ ලක්ෂණ පදනම් කරගෙන ළමයි අපි මූල්‍ය ගිණුම්කරණයට නිර්වචනයක් ගොඩනගා ගමු. හරි. එහෙනම් අපි මූල්‍ය ගිණුම්කරණය සඳහා නිර්වචනයක් ගොඩනගා ගමු. ව්‍යාපාරයක ඓතිහාසික මූල්‍ය තොරතුරු පදනම් කර ගනිමින් පිළිගත් ගිණුම්කරණ නීති රීති සම්ප්‍රදායන් මූලධර්ම අනුගමනය කරමින් නිශ්චිත කාල රාමුවක් සඳහා තොරතුරු යොදාගෙන ආර්ථිකමය තීරණ ගැනීමට සුදුසු වන ආකාරයට ඒ තොරතුරු සකස් කරලා අභ්‍යන්තර සහ බාහිර කියන පාර්ශවයන්ට මූල්‍ය ප්‍රකාශන හරහා තොරතුරු සපයන ගිණුම්කරණය අපි මූල්‍ය ගිණුම්කරණය වශයෙන් හඳුනා ගන්නවා. රයිට්. දැන් ඔයාලට තිරේ බලා ගන්න පුළුවන් මූල්‍ය ගිණුම්කරණය පිළිබඳව අපි නිර්මාණය කරගත්ත නිර්වචනය මෙන්න මේ විදිහට. හොඳයි ළමයි. දැන් අපි මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය පිළිබඳව ඉගෙනගෙන ඉවරයි. මූල්‍ය ගිණුම්කරණයක් කියන්නේ කිසියම් වූ ක්‍රියාවලියක්. දැන් අපි බලන්න යන්නේ ක්‍රියාවලිය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. රයිට්. එහෙනම් ක්‍රියාවලියක යෙදවුම් තියෙන්න ඕනේ, ප්‍රොසෙස් එකක්. ක්‍රියාවලියක් තියෙන්න ඕනේ, නිමවුමක් නිර්මාණය වෙන්න ඕනේ. රයිට්. එහෙනම් මූල්‍ය ගිණුම්කරණයේ යෙදවුම් විදිහට ළමයි භාවිතා කරන්නේ දැන් ඔයාලා දන්නවා
ඓතිහාසික ගනුදෙනු හා සිදුවීම් යෙදවුම් විදිහට භාවිතා කරනවා. right. ක්‍රියාවලිය විදිහට පෙර විදිහටම අපිට හඳුනා ගන්න පුළුවන් ගනුදෙනු හා සිදුවීම් හඳුනා ගැනීම, වාර්තා කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම හා විවරණය හා විශ්ලේෂණය. මෙන්න මේ විදිහට මූල්‍ය ගිණුම්කරණයේ ක්‍රියාවලිය අපිට හඳුනා ගන්න පුළුවන්. මූල්‍ය ගිණුම්කරණය හරහා අපිට නිමෝම වශයෙන් හඳුනා ගන්න පුළුවන් මූල්‍ය ප්‍රකාශන. right. මෙන්න මේ විදිහට සමානමයි මූල්‍ය ගිණුම්කරණ ක්‍රියාවලිය නිර්මාණය වෙලා තියෙන්නේ. හොඳයි ළමයි. දැන් අපි ගිණුම්කරණයේ ප්‍රභේද යටතේ මූල්‍ය ගිණුම්කරණය ඉගෙනගෙන අවසానයි. දැන් අපි බලන්නේ කළමනාකරණ ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන්. කළමනාකරණ ගිණුම්කරණය සම්බන්ධයෙන් නිර්වචනයක් ගොඩනගා ගන්න කලින් කළමනාකරණ ගිණුම්කරණය තුළ තියෙන මූලික ලක්ෂණ කිහිපයක් ගැන අපි සලකා බලමු. පළවෙනි එක තමයි ඓතිහාසික මෙන්ම පුරෝගතන තොරතුරු භාවිතා කරනවා. එහෙනම් ඔයාලට දැන් මතකයි මූල්‍ය ගිණුම්කරණයේදී ඓතිහාසික තොරතුරු මත පමණක් පදනම් වුණා. එහෙනම් කළමනාකරණ ගිණුම්කරණයේදී ඓතිහාසික මෙන්ම පුරෝගතන තොරතුරු භාවිතා කරනවා. ඒ කියන්නේ අනාගත විනිශ්චයන් පිළිබඳ තොරතුරු. ඒවට අපි කියනවා පුරෝගතන තොරතුරු කියලා. ඒවත් භාවිතා කරනවා. හරි. දෙවෙනි ලක්ෂණය පිළිගත් ගිණුම්කරණ නීති රීති සම්ප්‍රදායන් වල අවශ්‍යතාවයක් නොපවතී. එහෙනම් දැන් ඔයාලට මතකයි මූල්‍ය ගිණුම්කරණයේදී නම් පිළිගත් ගිණුම්කරණ නීති රීති සම්ප්‍රදායන් වල අවශ්‍යතාවයක් ඇත්තටම තිබ්බා. එහෙනම් කළමනාකරණ ගිණුම්කරණයේ මේ විදිහට පිළිගත් ගිණුම්කරණ නීති රීති වල අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ. තුන්වෙනි ලක්ෂණය නිශ්චිත කාල රාමුවක් නොමැති අතර කළමනාකරුවන්ගේ අවශ්‍යතාවය මත තොරතුරු සපයයි. දැන් එහෙනම් ඔයාලට මතකයි මූල්‍ය ගිණුම්කරණයේදී නම් නිශ්චිත කාල රාමුවක් තිබ්බා. මම කිව්වා ඒක වසරක් වගේ කාල රාමුවක් කියලා. right. කළමනාකරණ ගිණුම්කරණයේ මේ විදිහට නිශ්චිත කාල රාමුවක අවශ්‍යතාවයක් නැහැ. ඒක කළමනාකරුවන්ගේ කැමැත්ත පරිදි ඒ කාල රාමුව වෙනස් කරගන්න කළමනාකරුවන්ට පුළුවන්. right. හතරවෙනි එක පිරිවැය සහ කළමනාකරණ වාර්තා ඇසුරෙන් තොරතුරු සපයනවා. ඔයාලට මතකයි මූල්‍ය ගිණුම්කරණයේදී නම් තොරතුරු අපි සැපයුවේ බාහිර පාර්ශවයන්ට මූල්‍ය ප්‍රකාශන හරහා. කළමනාකරණ ගිණුම්කරණයේ නම් තොරතුරු සපයන්නේ පිරිවැය සහ කළමනාකරණ වාර්තා හරහා. right. අපි අවසානයේ ඉගෙන ගන්නවා අභ්‍යන්තර කළමනාකාරීත්වයට පමණක් තොරතුරු සපයයි. එහෙනම් මූල්‍ය ගිණුම්කරණයේදී කරේ අභ්‍යන්තර බාහිර කියන ඕනම පාර්ශවයකට ව්‍යාපාරයේ තොරතුරු ලබා දුන්නා. හැබැයි කළමනාකරණ ගිණුම්කරණයේදී කරන්නේ අභ්‍යන්තර කළමනාකාරීත්වයට පමණක් තොරතුරු ලබා දෙන එක. right ළමයි. මේ ලක්ෂණ සියලුම ලක්ෂණ පදනම් කරගෙන අපිට කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳව නිර්වචනයක් ඉදිරිපත් කරගන්න පුළුවන්. ඒක මෙන්න මේ විදිහට අපි දැන් හදාගමු. ගිණුම්කරණ ඒකකයක ඓතිහාසික මෙන්ම පුරෝගතන තොරතුරු භාවිතා කරලා ආයතනයක සියලුම කළමනාකරණ මට්ටම් වලට තීරණ ගැනීමට, සැලසුම් කිරීමට, පාලනය කිරීමට අවශ්‍ය වන වැදගත් මූල්‍ය හා මූල්‍ය නොවන තොරතුරු සංනිවේදනය කිරීමේ ගිණුම්කරණය කළමනාකරණ ගිණුම්කරණය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඔයාලට දැන් මේ නිර්වචනය මේ විදිහට බලා ගන්න පුළුවන්. හොඳයි ළමයි. දැන් අපි කළමනාකරණ ගිණුම්කරණය පිළිබඳව ඉගෙනගෙන ඉවරයි. කළමනාකරණ ගිණුම්කරණය කියලා කියන්නේ ළමයි ක්‍රියාවලියක්. එහෙනම් මේ ක්‍රියාවලිය සඳහා යෙදවූ මෙහෙයුම් ක්‍රියාවලියක් සහ නිමවුමක් තියෙනවා. දැන් අපි බලමු මේ ක්‍රියාවලිය කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ කියලා. right. කළමනාකරණ ගිණුම්කරණයේ යෙදවුම් මේ වෙනකොටත් ඔයාලා දන්නවා ඓතිහාසික තොරතුරු මෙන්න පුරෝගතන තොරතුරු භාවිතා කරනවා කියලා. ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙහෙයුම් ක්‍රියාවලිය විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් ළමයි සැලසුම් කිරීම, අයවැය සැකසීම, පාලනය කිරීම කියන ප්‍රධාන කාරණා තුන. right. නිමවුම විදිහට අපිට ළමයි බලා ගන්න පුළුවන් අයවැය ලේඛන, ගිණුම්කරණ අනුපාත, පොදු කාර්ය විභජන පත්‍රිකා, ආර්ථික පිරිවැය කරන තොරතුරු සහ ආයෝජන තීරණ ගැනීමේ තොරතුරු. right. මෙන්න මේ විදිහට අපි මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණය වෙන වශයෙන් හඳුනාගෙන අවසන්. දැන් ඔයාලට පහලින් බලා ගන්න පුළුවන්
මේ මූල්‍ය ගිණුම්කරණය සහ කළමනාකරණ ගිණුම්කරණයේ ලක්ෂණ පදනම් කරගනිමින් මූල්‍ය ගිණුම්කරණය හා කළමනාකරණ ගිණුම්කරණය අතර ප්‍රධාන වෙනස්කම් සංසන්දනය කිරීමක් ඔයාලට දැන් පහලින් බලා ගන්න පුළුවන්. right. එහෙනම් ළමයි ඔයාලට මේ විදිහට මම කියලා දුන්න හැම විෂය කරුණක්ම ඔයාලට දීලා තියෙන සපෝටින් ඩොකියුමන්ට් එක හරහා නැවත අධ්‍යයනය කරන්න පුළුවන්. ඒ පිළිබඳව විස්තරාත්මක අනාවරණයක් ඔයාලට ඒ ඩොකියුමන්ට් එක හරහා ලබා ගන්න පුළුවන්. ඒක නිසා ඒ ඩොකියුමන්ට් එකත් හොඳට බලලා කියලා දුන්න දේවලුත් හොඳට බලාගෙන ගිණුම්කරණයේ පළවෙනි පාඩමේ සම්පූර්ණ අනාවරණයක් මෙන්න මේ විදිහට අපි ඉවර කරනවා.